අපි දවසේ පිළිසඳර ආරම්භ කරමු. අද අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගෑෂාන් නමනන්දන මැතිතුමන් සමග ආයුබෝවන් සුබ උදෑසනක් මන්ත්‍රීතුමා. අපි හමුවන ප්‍රථම අවස්ථාව ඒ වගේම අපිට දැනගන්නට ලැබුණා සෙවණගලින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඔබ ආපු ගමන එයත් සුවිශේෂ එකක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ප්‍රදේශය පිළිබඳව දිස්ත්‍රික්කය පිළිබඳව වැඩි බරක් තියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර යම් යම් කාරණා තිබෙනවා අපි මේ වෙලාවේ වඩාත් අවධානයට ලක් කළ යුතු. ජාතික මේ වශයෙන් වැදගත් වෙන කාරණා. ඒ අතරේ අපිට මේ වන විට දැන් අද දවසේ පාර්ලිමේන්තු විවාදයක් සුවිශේෂයි. හදිසි නීති රෝගීලාසු පිළිබඳව කතා කරනවා. ඒ අතරේ තවමත් නොවිසඳුණු මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳව කාරණාව රජයෙන් යම් ආකාරයක විසඳුමක් ලබා දීලා තිබියදීත් විසඳා ගන්නට බැරිවීම ගැන තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොකද මේ බැරිවීම ඇතුළත අපිට අහිමි වෙන්නේ අපේ දරුවන්ගේ අධ්‍යාපන පෑ ගන්න තමයි මේ අහිමි වෙන්නේ. අපේ දරුවන්ගේ අනාගතය තමයි මේ අහිමි වෙන්නේ. රජය එක පැත්තකදීවි වෘත්තීය සමිති තව පැත්තකදීවි. නමුත් අතරමැද ඉන්න දරුවෝ අහිංසක දෙමව්පියෝ තමයි අසරණ වෙන්නේ. ඒ නිසා මම ඔබෙන් අහන්නේ මෙහෙම ප්‍රතිචාර දක්වලත් ඒ වෘත්තීය සංගම් වලින් සාධනීය පිළිතුරක් ලැබෙන්නේ නැති. එහෙම නැත්නම් ඇයි ඕන් ඉල්ලන ඉල්ලීමම රාජ්‍යයට දෙන්න බැරි? මේක ගැන පැහැදිලි කිරීමක්. මේකේ මුලින්ම අපේ මහතුරු අධ්‍යාපනයෙන් වයස 30ක් වෙද්දී පාර්ලිමේන්තුවට අප කෙනෙක් විදිහට තමයි මම මාව හඳුන්වා දෙන්නේ. බොහොම දුප්පත් තැනක ඉඳලා අද මෙතෙන්ට එන්නේ මේ ලැබුව අධ්‍යාපනය තුළ. ඉතින් මම දකින විදිහට මේ අධ්‍යාපනයට එන යම්කිසි බලපෑමක් තමයි මේ අයත් එක්ක මේ සිද්ධ කරන්න වගේම ආණ්ඩුව වටන්න දරන ප්‍රයත්නයක් මිසක මේ ඉල්ලීම එන්න ඕන වෙලාවෙනේ මේ එන්නේ. මම පිළිගන්නවා මේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයට සාධාරණයක් කරන්න ඕනේ මේ රටේ. මේ වෙනුවෙන් යම්කිසි නෙමෙයි හොඳ උත්තරයක් දෙන්න ඕනේ. හැබැයි මෙතරම් ආර්ථික පරිහානියට පත් වෙලා තියෙන වෙලාවක යම්කිසි සාධනීය උත්තරයක් රජය විසින් දුන්නට පස්සේ ඒක පිළිගන්නේ නැතුව දැන් මම දන්න විද්‍යාපතිවරු ගුරුවරු නොසෑහෙන සහ රටේ සමස්තයක් ගුරුවරු දැන් අද මේ වෙද්දි මේ මතයට එකඟයි. මේ ඉන්න යූනියන් මෙහෙවන ආණ්ඩු විරෝධී නායකත්වයන් විසින් මේක කරගෙන යනවා විනා වෙන කිසිම ගැටලුවක් නැහැ කියන තැන තමයි දැනට දකින්න තියෙන්නේ. එතෙන්දී මහානායක හාමුදුරුවරුන්ගේ ඉල්ලීමට රජයක් ජනාධිපතිවරයෙක් ප්‍රමුඛ රජයක් යම්කිසි වෙලාවක මේ අවස්ථාවේ උන්වහන්සේලාගේ විධානයට එකගතාවය දෙද්දී මේ යූනියන් එකක් කරන සමහර විපක්ෂයට හිතවාදී නායකයන් විසින් ඒ වෙනුවෙන් සාධාරණයක් ගන්න උන්වහන්සේලාගේ වචනයට එකඟ වෙන්න මේ අවස්ථාවේ උන් සැරසෙන්නේ නැහැ. මේක හුදෙක් මේ වෙලාවේ අපේ අධ්‍යාපනය කඩාකප්පා ගන්න ඒ තුල ඉඳගෙන ළමයි ගෙදර තියලා වෙලා යම්කිසි ව්‍යසනයක් යම්කිසි තත්ත්වයක් ඇති කළා මේ රාජ්‍ය අපකීර්තියටපත් කරන වැඩපිළිවෙලක් මිසක මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ වෙන මුකුත් නෙවෙයි. ඔබ කියන එක කාරණාවක් තමයි ඒ ඇතුලේ මේ දැනටත් ඇතම් ගුරු විදුහල්පතිවරුන් මේ සේවය කරන්න කැමැත්තෙන් ඉන්නවා මේ සටනේ දැන් නෑ වුන් කියලා ඔබ කියන මොනවා පාදක කරගෙනද ඔබ කියන අපිට පේන්නේ නෑනේ එහෙම තත්ත්වයක්. මොකද අපි දැක්කා ඔවුන් දැන් ඒකත් රජයේ පිළිගත්තු කාරණාවක්නේ වැටුප් විෂමතාවයේ වගේම ඔවුන්ට එහෙම අමතර පහසුකමක් ලබා දීලා නෙමෙයි ඔවුන් මේ ඔන්ලයින් අධ්‍යාපනය පවා දරුවන්ට ලබා දෙන්න ඉදිරිපත් වුනේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. හැබැයි මේ සංගම් දෙක තුනක නායකයෝ නම් මෙතන අද ඉන්නේ අනිත් අයට පුළුවන් මේ කටයුතු ආරම්භ කරන්න අපිට එහෙම එකකුත් පේන්නේ නැහැ නෑ. නොබෝ දිනකදී මගේ දැක්ම තමයි මේ සංගම් වල ප්‍රධාන නායකයෝ ටික ඔවුන් ප්‍රකෝපයටපත් කරගෙන ඔවුන් මහමගට ගෙනලා ඔවුන්ගේ අයිතින් දිනා ගන්න දාන ප්‍රයත්නයන්නේ. අයිතින් ඉල්ලීම සාධාරණයි. සියලුම ගුරුවරුන්ගේ අයිතින් වෙනින් ඔවුන් පෙනී සිටීම සාධාරණයි. ඒ නායකත්වයන් තුල එළියට ආපු ඔවුන් අද එළියට එන්නේ නැතුව ඉන්නවා. ඒක තුල තමයි මම දකින්නේ මේ දැන් මේ අපේ රජය විසින් දීපු සාධාරණ උත්තරය වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ කියන මතයට පෙළ ගැහිලි ඉවරයි. දැන් ඔබතුමා සඳහන් කරාට එහෙම දෙයක් පේන්නේ නැහැ කියලා බලන්න හොඳට හැමතැනම උද්ඝෝෂණයකට එන ගුරුවරු මේ වෙලාවේ ආයෙ නැවත ඉදිරිපත් වෙන්නේ නැහැ. උද්ඝෝෂණ ටික තිබ්බා වුන් සංගම් විසින් මේක නවත්තට වෙරලා මේ වෙලාවේ ඉන්න බව ඇත්ත. හැබැයි ඉස්සරහට කෙනෙක්ට ගෙන්න ගන්න ඕනොත් ඒ විදුහල්පතිවරු ටිකයි ගුරුවරු ටිකයි මහපාරේ මේ කොවිඩ් දැස් එන්න තරම් වුන් සූදානම් නැහැ. ඒක බොහොම හොඳටම විශ්වාසයි.
ඒ අතරේ තව දැන් අධ්‍යාපනය ලබා දීම වගේම ඊළඟට ඉදිරියේ එන්න තියෙනවා උසස් පෙළ විභාගය, ශිෂ්‍යත්ව විභාගය. අප දැක්කා මේ විභාගවලට ආයුධම් කරන්න දීපු කාලවකවානුව තව දීර්ඝ කරා. මේ 15 වෙනිදා දක්වා මගේ මතකයට රජයේ දීර්ඝ කරන්න සිද්ධ වුණා. දැන් මේ තත්ත්වය හමුවේ මේ වෘත්තීය සමිති නායකයෙම කියන කතාව තමයි ඒව පවා විදුහල්පතිවරු මේ ඇප්ලයි කරන එක එහෙම නැත්නම් ආයුධම් කරන එක සිදු කරන්නේත් නැහැ. ඒත් මේ වර්ජන ක්‍රියාමාර්ගයේ කොටසක් විදියට තමයි ඕන් හඳුන්වන්නේ. ඇත්තටම මෙවැනි තත්ත්වයක් තියෙනවද? මන්ත්‍රීවරයෙක් විදිහට ඔබ සොයා බැලීමක් කරලා තියෙනවද මේ පිළිබඳව? අනිවාර්යයෙන්ම හොඳට සොයා බැලුවොත් ඔබතුමාට දැනගන්න පුළුවන් මේ විදි සංඛ්‍යාලය ගැන බැලුවොත් ගොඩක් පාසල්වල ශිෂ්‍යත්වය වෙනුවෙන් උසස් පෙළ වෙනුවෙන් ආයුධම් කරලා තියෙනවා. නමුත් මේ තියෙන තාක්ෂණයත් එක්ක යන ගමනේදී අර සාමාන්‍ය රටාවේ නැති නිසාවෙන් යම්කිසි වෙනදට වඩා කාලවකවානුවක් අවශ්‍යයි උන්ට රෙජිස්ටර් වෙන සහ යම්කිසි කුළු ගැන්වීම් කට්ටියගේ උපදෙස් මත යම්කිසි ගුරු පිරිසකට යම්කිසි විද්‍යාල පිරිසකට මේ වෙනුවෙන් ඇප්ලයි කරන්න අතපසු වුණා නම් ඔවුන්ට අපි කාලයක් ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් තමයි මේ කාලය දික් වෙන්නේ. පෙස්සත් විදියට ගත්තොත් බොහොම පාසල් ප්‍රමාණයක් මේ වෙද්දී උසස් පෙළ සහ ශිෂ්‍යත්වය වෙනුවෙන් ආයුධම් කරලා තියෙන්නේ. ඔය අතරේ මේ දැන් රජය හැම විටම ප්‍රකාශ කරන කාරණා, ආණ්ඩු පක්ෂය හැම විටම ප්‍රකාශ කරන කාරණාව තමයි මේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල අප දියත් කරමින් ඉන්නේ විශේෂඥ මතය අනුවයි කියලා. ඒම තමයි ඇතැම් වෙලාවට විපක්ෂ කණ්ඩායම් පාවිච්චි කරන්නේත් රජය ඒ ඉක්මවා යමින් තම හිතුමතේට එමෙ නැත්නම් ජනාධිපතිවරයා තම හිතුමතේට නැති ඇමතිවරු හිතුමතේට කටයුතු කරනවා විශේෂඥ මතේ නොවිමසා කියලා. අද අපිට දකින්නට පුළුවන් ඒ අනුව බොහෝ දෙනා පිළිගන්නා චරිතයක් විදිහට සැලකෙන මහාචාර්ය නීලිකා මලමිගේ මහත්මිය. ඇය කියනවා පාසල් තවදුරටත් වසා තැබීම සුදුසු නෑ කියලා. දැන් මේ කාරණා කතා බහට ලක් වෙලා ඇතින සාකච්ඡාවට බඳුන් වෙලා හෝ බඳුන් වෙමින් නැති. මේ පිළිබඳව ඔබට යම් ප්‍රකාශයක් කරන්න පුළුවන්ද රාජ්‍ය ස්ථාවරය පිළිබඳව නැත්නම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු විදිහට ඔබේ ස්ථාවරය පිළිබඳව මේ ප්‍රකාශය ගැන? ආණ්ඩුව විදිහට මේ විද්‍යාපතිතුමා සමහරට දැනුවත් ඇති නැවත රජයේ පාසල් ටික විවෘත කරන්න ඕනේ කියන මතයට අපි රජය විසින් ඇවිල්ලා තියෙන්නේ. මේ අධ්‍යාපනය පාසල් වලට ළමයිට ගෙනලා පටන් ගන්න ඕනේ කියන තැනට රජය විසින් තීන්දුවක් අරගෙන තියෙන්නේ. ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන ගමන් තමයි ඉන්නේ අතරම. මම දකින්නෙත් මගේ පෞද්ගලික මතය විදියටත් මේ පාසල් මෙහෙම වහලා තියලා මේ රටේ අධ්‍යාපනය කඩාකප්පල් වුණොත් මේ රටේ අධ්‍යාපනය තුල තමයි මේ රට ගොඩනගන්නේ කියන එක තමයි මගේ දැක්ම. ඉතින් ඒ අධ්‍යාපනය දැන් අවුරුදු 2ක් විතර මේ විදිහට පාසල් වහලා දාලා ඒ ළමයින්ට ඉගෙන ගන්න ක්‍රමවේදයක් නැහැ. ඔන්ලයින් පහසුකම් ගැන කතා කරද්දි මේ කොළඹ තොටේ ඔන්ලයින් කතාව හරියටි. හැබැයි අපේ ගමේ මම දන්නවා සිග්නල් එක ගන්න ගහවුඩ නගින්න ඕනි ප්‍රදේශ තියෙනවා. අපේ මොනරාල දිස්ත්‍රික්කේ එහෙමයි. ඒ ළමයින්ගේ අධ්‍යාපනය කොහේ ගියාද නැති මට්ටමකට පත් වෙලා තියෙන්නේ. ඒකට මේ රජයට බැල වැඩක් නැහැ හැබැයි. අතීතයේ ඉඳලා මම හැමදාම කියන්නේ මේ රටේ රාජ්‍යයන් කරපු රජයන් විසින් අපේ ආර්ථිකය ගෙනාපු මට්ටම මේ. ඉතින් එදා ඉඳලා හදපු නැති කුළුණ අද හදන්න බෑ එක සැරේට. ඉතින් ඒක තුල මේ තියෙන මේ ප්‍රදේශවල තියෙන සංනිවේදන පහසුකම් අඩුකමත් එක්ක ඔය දුෂ්කර දිස්ත්‍රික්ක අපේ මොනරාල දිස්ත්‍රික්ක වගේ ගොඩක් ළමයින්ට අධ්‍යාපනය කරගැනීමේ හැකියාව නැහැ. ඉතින් පාසල් විවෘත කළා ඒ තුල අධ්‍යාපනය ලබා දෙන ක්‍රමවේදය ඉක්මනට පටන් ගන්න ඕනේ. ඒක තමයි මගේ පෞද්ගලික අදහස. යම් විකල්ප ඉදිරිපත් කරාට යම් විකල්ප වලට දැන් රූප මාධ්‍යයක් විදිහට අපි මාධ්‍යයේ වගකීම හඳුනාගෙන මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් කළ යුතු දේ හඳුනාගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා අපි ගුවන් කාලය වෙන් කරලා කටයුතු කරගෙන යනවා. පෞද්ගලික වුණත් අපි එවැනි දායකත්වයක් දෙනවා රාජ්‍ය මාත්‍රි මේ ආදි වශයෙන් දායකත්ව දෙනවා. ඔබ කියන්නේ ඊට වඩා වැදගත් මේ පාසල් පද්ධතියට දරුවෝ ගෙනීම පාසල් තුල අධ්‍යාපනයට යලි අපි කටයුතු ආරම්භ කිරීම වැදගත්. නමුත් එවැනි තැනක දැන් අපි දකින ඊළඟ කාරණාව තමයි මන්ත්‍රීතුමනි මේ කොළඹ ඇතුළුව බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත් කරන වැඩපිළිවෙල අනෙකුත් ප්‍රදේශවල තවම නැති බවට චෝදනාවක් තියෙනවා. යම් යම් දිස්ත්‍රික්කවල තත්ත්වය බොහොම ගැටලු සහගතයි හරියට එන්නත ලැබෙන්නේ. එවැනි පසුබිමක් තුල මේ පාසල් දිවයිනේ ආරම්භ කිරීම ගැටලු සහගත එකක් වෙන්නේ නැද්ද? නෑ දැන් මෙහෙම අපි මාතෘ ඕකදී හොඳම උදාහරණය තමයි මගේ මොනරාල දිස්ත්‍රික්කයේ මගේ ගම දැන් වෛද්‍යවරයා පාර්ලිමේන්තුව ආපු සෙවණගල තාම 30 60 අතරේ එන්නත් කරන්න කළා නෑ. හැබැයි ඒක තුල මම නිකන් ඉන්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයට යනවා එපිඩිමියොලොජිගේ අපේ සුදත් මහත්තයා ඇතුළු ප්‍රමුඛ නිලධාරීන් හමු වෙනවා. ඒ හමු යුතු සියලුම දෙනා. ඒතර අපේ MOH එකේ ડોක්ටර් ඉඳලා ආර්.ඩි ડોක්ටර් යනකම් කතා කරනවා. ඒක තුල තියෙන්නේ අපේ ප්‍රදේශයේ තිබුණ
තිබුණ මේ වෙලාවේ මොහොත නෙමෙයි තිබුණු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඒක තුළ තියෙන මරණ සංඛ්‍යාව ඒකේ අඩුවත් එක්ක තමයි ඒ ප්‍රමාණය රෝගීන් වැඩි මරණ වැඩි ප්‍රදේශවල තමයි මූලිකවම එන්නත් කරගෙන යන්නේ. ඒක නිවැරදි. ඒකත් එක්ක සමහර අපි තුමු ගම්බද ප්‍රදේශවල ව්‍යාප්තිය අඩුයි. ඒ ප්‍රදේශවලට තමයි මේ එන්නත් කරන්නේ මධිකම තියෙන්නේ. නමුත් දැන් ආපු මිලියන 4ත් එක්ක මම හිතනවා ෆස්ට් ඩෝස් එක ලොකු ප්‍රමාණයක් දැන් 180 ගාණක් පළවෙනි වෙන්නත දීලා ඉවරයි 150කට විතර කිට්ටු වෙන්න 50කට වැඩි වෙන්න දෙවෙනි වෙන්නතත් දැන් ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ එන්නත් කරන වැඩපිළිවෙල මේ මාසය සැප්තැම්බර් මාසය ඔක්තෝබර් වෙනකොටවත් මේ අපේ අවශ්‍ය පරිසාධනීය මට්ටමට ගෙනල්ලා ඉවරලා මේක පටන් ගන්න හැකියි කියන තැන තමයි මම ඉන්නේ. ඔබ වෛද්‍යවරයෙකු නිසාම මම මෙන්න මේ කාරණාව මෙතනට යොමු කරනවා. දැන් නැගෙන චෝදනාවක් මේක හම්බන්තොට දිස්ත්‍රික්කයේ නරඹුණා වයස 20යි 30යි අතර එන්නත් කරන්නේ. ලබා දුන්නේ ෆයිසර් එන්නත. රජයේ වෛද්‍යල්ධාරීන්ගේ සංගමයාදී සංගම්වල චෝදනාවට මේක ලක් වෙනවා. ඇයි ෆයිසර් එන්නත මේ තරුණ කණ්ඩායම් වලට ලබා දෙන්නේ සහ මේක අනිත් කාරණාව තමයි මේක බෙහෙවන්නේ ජාතික තරුණ සේවා සභාවයි යුද හමුදාවයි එකතු වෙලා සෞඛ්‍යාංශ බෙදහත් වීමකුත් මෙතන නැහැ කියලා චෝදනා කරනවා. ෆයිසර් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පාසල් දරුවන්ට ලබා දීම සඳහා නිර්දේශ කළා තියෙන නිසා පාසල් දරුවන් එන්නත් කරන්නේ සඳහා තියාගන්න ඕනේ ෆයිසර් එන්නත අවභාවිතයකට ලක් වෙනවා කියලා චෝදනාව එල්ල වෙනවා. වෛද්‍යවරයෙක්නේ ඔබට පුළුවන් මේ ගැන පැහැදිලි කරන්න. ඇයි එහෙම කරන්නේ නැත්තේ? මමත් කලින් වෛද්‍ය සංගමයත් එක්ක හිටපු කෙනෙක්. මගේ දැක්ම මේ වෙලාවේ ආණ්ඩුව තුල මම ප්‍රශ්නයකට නගන්න තියෙන මාතෘකාවක්. ඒක දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කතාවට කලින් කතාවකුත් තියෙනවනේ යාපනයටත් ඇව්වනේ. ෆයිසර් කලින් යාපනයට දුන්නා. ඒ වෙලාවෙත් මම ප්‍රශ්න කරේ ඇයි දැන් මේක යාපනයට දෙන්නේ? එක්ක හොඳද එක්ක නරකද? මොකද්ද හේතුව? නැත්නම් මොකද්ද නිර්ණායක යාපනයට යවන්න තියෙන? ඒ වගේම මන්නාරමාදී ප්‍රදේශවල ලබා දුන්. ඒ වෙලාවේ තිබුණා ඒකට පිළිතුරක් විදියට තිබුණා අර ඉන්දියාවේ තත්ත්වය බරපතල වෙනකොට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තියෙන නිසා දීවරයෝ අතර සබඳතා තියෙන නිසා එවැනි ගැටලුවක් මතුවේවි කියලා ඒ පාලනය කරගන්න වඩාත් ප්‍රබල එන්නතක් විදියට ෆයිසර් ලබා දෙනවා කියලානේ කියවුනේ. දැන් ඉන්දියාවේ ඉන්න මිනිස්සු ටික ඔක්කොම මන්නාරමෙන් කොට වෙනවා කියලාද කියන්නේ? මම දැකපු දේ තමයි මම වෛද්‍යවරයෙක් විදියට මේ ශාස්ත්‍රය වෛද්‍යවරුන් ප්‍රමුඛ ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් තියෙනවා යම්කිසි විදිහකට පරිබාහිරව ටාස්ක් ෆෝස් එක හොඳයි. හැබැයි යම්කිසි හමුදාව විසින් තීරණය කරන කොටසක් තියෙනවා. අවසාන උත්තරය ගන්න තියෙන හමුදාවේ තියෙන පාලන කණ්ඩායම. මගේ අදහස තමයි මේක මේ සෞඛ්‍ය කණ්ඩායමට දුන්නා නම් මේ දේ වෙන්නේ නැහැ සහ ඇත්තටම මම වෛද්‍ය සංගමයේ ඒ ධර්ම මතේ තමයි මම ඉන්නේ. මට ඕනේ ඒක ෆයිසර් කියන එන්නත. මෙච්චර මිලක් දීලා මෙච්චර සමහර හැමෝගෙම අතර තියෙන මතය තමයි හොඳයි කියන එක සහ WHO එකේ මතය තමයි ඒක ළමයින්ට දෙන්නේ. අපිට ළමයින්ට දෙන්නේ මොන බෙහෙතද කියන කේදී මම හිතනවා මේ එක බෙහෙතක් හරි ෆයිසර් විදිනවා නම් ඒක පාසල් ළමයකට විදිනවා නම් ඒක තමයි වඩා සුදුසු. මෙතන අර හොඳ කියන කාරණාවට වඩා අපත් කියන කාරණාව තමයි මාධ්‍යයක් විදියට අර ළඟම පාසල හොඳම පාසල වගේ ළඟම එන්නත හොඳම එන්නත විදියට තමයි සංගණනය. එතකොට මේ ෆයිසර්ද හොඳ සයිනෝෆාම්ද හොඳ කියන එක නෙමෙයි. මන්ත්‍රීතුමාත් කියන කාරණාව පාසල් දරුවන්ට නිර්දේශ කරලා තියෙන ෆයිසර් නිසා එය ඔවුන් වෙනුවෙන් වෙන් කර තැබීම වඩා යෝග්‍ය වෙනවා කියන. හොඳයි අපි කතා කරගෙන යමු තව ඉදිරියට කෙටි විරාමයකින් අනතුරුව. අපි අද කතා කරමින් ඉන්නේ මොණරාගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මැතිතුමන් එක්ක දැන් අපි මේ වෙලාවේ අවධානය යොමු කළ යුතු කාරණා කීපයක් හමුවේ සහ මාතෘකා වෙලා තිබෙන කාරණා කීපයක් හමුවේ අවධානය දෙමින් එනකොට කොරෝනා තත්ත්වය පිළිබඳව අපි යම් ආකාරයක අවධානය දෙනකොට එන්නත් කරන්නේ පිළිබඳව කතා කරනකොට ඔබේ ප්‍රදේශයටත් අපි අවධානය දීම වැදගත්. මොණරාගල දිස්ත්‍රික්කයේ තත්ත්වය ගත්තාම මේ වෙනකොට කොවිඩ් ආසාදනය වීමේ තත්ත්වයත් ඊළඟට එන්නත් කරන්නේ තත්ත්වයත් ලංකාවේ අනිකුත් ප්‍රදේශවල වගේම දෙකම ඉහළාගයක් ගන්නවද කුමක්ද තත්ත්වය? ඇත්තටම මුලදී මොණරාගල දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝග ව්‍යාප්තිය සහ මරණ සංඛ්‍යාවේ අනිත් දිස්ත්‍රික් වලට සාපේක්ෂව අඩුවෙන් තිබ්බේ. හැබැයි මේ තුන්වෙනි රැල්ලේ අවසාන භාගයේ මේ ගිය සති කිහිපය ඇතුළත මොණරාගල දිස්ත්‍රික්කයේ ජම් මට්ටමකින් ආසාදිත සංඛ්‍යාව ඉහළ යන්න පටන් ගත්තා. හැබැයි එන්නත් බෙදා හැරීම සිදු වෙන්නේ මුල් කාලයේ ඉඳලම වැඩි දිස්ත්‍රික්ක රෝග ව්‍යාප්තිය මරණ ව්‍යාප්තිය වැඩි තැන් වලට තමයි මුලින් බෙදන්නේ. එතකොට මුලින් දුන්න එන්නතට දෙවෙනි ඩෝස් එකත් ඒ දිස්ත්‍රික්ක වලට ඒ කාලයට අනුපාතව දෙන්න වෙනවා. අපේ දිස්ත්‍රික්කයට ඒක ටිකක් පසුව හමු වෙන්නේ. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ මොණරාගල බුත්තල වැල්ලවායට එන්නත් කරන්නේ 60ට වැඩි සියලුම දෙනාට ලබා දීලා තියෙනවා. ඊට අමතරව බුත්තල මොණරාගල වැල්ලවාය කියන කොටස් තුනට විශේෂයෙන්ම 30 60 අතර අයටත් බොහොමයක් අයට එන්නත් කරන්නේ කරලා තියෙනවා.
මඩුල්ල සියඹලාණ්ඩුව තනමල්ලිල සෙවණගල කියන කොට්ටාස වලට තාම 30 60 අයට එන්නත්කරණය කළා නැහැ. මැදගම බිබිල කියන අයට 30 60 අතර එන්නත්කරණය සිදු කළ තියෙනවා භාගයක්. දැන් මේක දැන් වෛද්‍යවරයෙක් කියලා මම පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ડોක්ටර් එන්නත් නැත්තේ ඔයාට දේශපාලනිකව ගැටලුවක්ද කවුරු හරි මගහරිනවද කියන තැනට තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. හැබැයි මම ඒකත් එක්ක මොණරාගල ඉඳලා මම සෞඛ්‍ය අමාත්‍යාංශයට යනවා. අමාත්‍යාංශයට කියලා සියලුම කරුණු කතා කරනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් සමග RD ප්‍රධාන වෛද්‍යවරයා සමග ડોක්ටර් අත්නායක සමග එහෙම සාකච්ඡා කරනවා. අපිට මොණරාගල දිස්ත්‍රික්කයට අවශ්‍යතාවය එන්නත් 1,10,000යි 30 60 අතරට එන්නත්කරණය සම්පූර්ණ කිරීමට. මම ඊට පස්සේ ડોක්ටර් සමිත එපිඩිමියොලොජි එකේ කතා බහ කරනවා ගිහිල්ලා අපේ ඉල්ලුම ටාස්ක් ෆෝස් එක වෙත යොමු කරනවා. මගේ පණිවිඩය මම යවනවා වෛද්‍යවරයා සහ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට ටාස්ක් ෆෝස් එකට මේක අපේ අවශ්‍යතාවය කියලා. ඉතින් එහෙම යවලට පස්සේ මට මේ මෑතක තාම ලිඛිතව ලැබුණේ නැහැ මොණරාගල දිස්ත්‍රික්කයට. මම හිතනවා 40000ක් පමණ 1,10,000න් තමයි අපිට මොණරාගලට ලැබෙන්නේ. හැබැයි ඒක තුල අපේ අතිගරු ජනාධිපතිතුමන් එහෙම එන්නත් බෙදා හැරීම කරලා තියෙද්දි වෙනම මේ වෙලාවේ යම්කිසි කොටසක් තියන් ඉන්නවා දිස්ත්‍රික් වලින් ඉක්මනට එන්නත්කරණය කළ නැවත මදිපාඩුවක් වෙනවා නම් ඔවුන් වෙනුවෙන් මේ සැපයුම කරලා දෙන්න අතිගරු ජනාධිපතිතුමන් තීරණයක් කරන මේ කොටස තියන්න එන්නත්කරණය කළා මදිපාඩුව වෙන අය වෙනුවෙන් බෙදා හරින්න කියලා මම හිතනවා. ඉතින් අපිට ලැබෙන 40000 ඉක්මනට එන්නත්කරණය කළා අර තියෙන කොටසෙන් අපේ ඉතිරි අඩුපාඩු සකසා ගන්න පුළුවන් කියන තැන තමයි ඉන්නේ. ලබන සතියේ වෙලාවට බොහෝ විට මේ දැන් මේ පටන් ගත සතියේ අපේ මොණරාගල දිස්ත්‍රික්කයේ අනිත් ප්‍රදේශවලත් 30 60 අතරට එන්නත්කරණය පටන් ගනී. ඔබතුමා කියපු කාරණාවක් නිසා මම මේක අහන්නේ ડોක්ටර් පාර්ලිමේන්තුවලත් අපිට එන්නත් නැද්ද කියලා මිනිස්සු අහනවා නම් අපිටත් අහන්න දෙයක් තියෙනවා. මේ වෙන යම් සිතුවීම් නිසා මම මේක අහන්නේ. වෘත්තිකයෝ විද්වතුන් පාර්ලිමේන්තු ගිහිල්ලා බලාපොරොත්තු වෙච්ච දේ කරන්න පුළුවන් වෙලා තියනවාද? ඔබේ බලාපොරොත්තු මේ ආණ්ඩුව ඇතුළේ ඉටු කරගන්න පුළුවන් වෙලා තියනවාද ජනතාව වෙනුවෙන්? මම පාර්ලිමේන්තුවට ආවා සමහරට දූෂිත දේශපාලඥයන්ට යන්න තියෙන අවස්ථාව අහිමි කරමින්. මගෙන් හැමෝම අහන ප්‍රශ්නේ තමයි වෛද්‍යවරයෙක් වෙලා හිටියනම් හොඳයි නේද ඊට වඩා දොස්තර මහත්තයෝ මල්ලි අයියේ කියලා කතා කරන රටේ. මම දකින්න දේ තමයි අපේ පැමිණීම තුළ අපි කරන ඍණාත්මක දේවල් මේ රටට කරන අගතිය සහ මුලින්ම නැතරලා තියෙනවා. ඒකේ ප්‍රමාණය කෝටි වලින් නිම ගන්න බැරි වෙයි. එතනින් එහාට අපි උත්සාහ කරනවා කොයි වෙලෙත් යම් කිසි දෙයක් ගන්නට. මම ඇත්තට මේ කොයි වෙලෙත් යම්කිසි ප්‍රොජෙක්ට් එකක් යම්කිසි ව්‍යාපෘති සමහරට රට ගොඩනගන ව්‍යාපෘති ජනාධිපතිතුමන් වෙනුවෙන් ඉදිරිපත් කරපු අවස්ථා තියෙනවා. දිස්ත්‍රික්කයේ ගොඩනගන ව්‍යාපෘති මම හිතනවා මම දන්න විදිහට දැන් මම ප්‍රසිද්ධ මාධ්‍යයේ මෙහෙම කතා කරන සූදානම් වැඩේ ඉවරුනාට පස්සේ අද වෙද්දිත් කැබිනට් පේපර් එකක් යනවා වෛද්‍ය ගෑෂන් නමින් මොණරාගල දිස්ත්‍රික්කයේ මේ වචනේ හරි වැදගත් සෙවණගල තනමල්ලිල වැල්ලවාය බුත්තල මේ ප්‍රදේශ ටික සියලුම ජනතාවට සාධාරණයක් වෙන දෙයක් මම ඉදිරිපත් කිරීම පසුවට කරන්න කැමති. මේ සියලු දෙනා වෙනුවෙන් සාධාරණ වෙන දෙයක් මම පෞද්ගලිකව යෝජනා කරලා එක්තරා අමාත්‍යාංශයේ කැබිනට් පේපර් එකක් දාන්න දෙනවා. ඒක පාස් වුණාට පස්සේ ඉතිරි ටික කතා කරමු. නැත්නම් දේශපාලන හැලහැප්පීම් තුල ඔබට කරදරයක් වෙන්න පුළුවන්. ඒක හින්දා. හොඳයි. ඒ ඔබේ දිස්ත්‍රික්කයේ පැත්තෙන් ගත්තහම ප්‍රධාන අවධානය යොමු වෙන කාරණා කීපයක් අතර දැන් මේ කොවිඩ් එකපාරට අපිට කඩාපාත් වෙච්ච දෙයක්නේ. ඒ හැරුණාම ගොවි ගැටලු තියෙනවා. ජල ගැටලු තියෙනවා. විශේෂයෙන් පානීය ජල ගැටලු තිබෙනවා. දැන් ඔබ එක පැත්තකින් ඔබේ නායකත්වයත් එක්කත් මොණරාගල ජල සම්පාදන අධීක්ෂණ මන්ත්‍රී දුරය ඒ වගකීමුත් ඔබට පැවරිලා තියෙනවා ලැබිලා තියෙනවා. ඒ තුල ඔබ යමක් කරන්න උත්සාහ කරමින් ඉන්නා බව තමයි මම හිතන්නේ. මේ කියන කතාවලින් මට වැටහෙන්නේ මේ පානීය ජල ගැටලු එහෙම දැන් අපිට සාමාන්‍ය පානීය ජල ගැටලු ගැන කතා කරනකොට වැඩි අවධානය යොමු වෙන්නේ උතුරු මැද ආදී පළාත් වලට. හැබැයි මොණරාගල දිස්ත්‍රික්කයේ තත්ත්වය ගත්තත් බරපතල තැනක තියෙන්නේ නේද? මොනවද ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න සහ ක්‍රියාත්මක කරන්න? ඒක තව පටන් ගත්තේ මම ජනාධිපතිතුමාන්ට පාර්ලිමේන්තු කියපු මුලදීම කිව්වා අධිකාරී ජනාධිපතිතුමනි අපි වෛද්‍යවරයෙක් කියලා හම්බගමුවේ DMO MOIC වෙලා ඉඳලා වෙරලා වැඩ කොටසක් කරා මෙතෙන්ට ආවේ ඉතින් එහා ගිහපු ලොකු වැඩ කොටසක් ගන්න කුමන හෝ තනතුරක් දෙන්න පඩි එපා වාහන එපා මුකුත් එපා මේ කරගෙන යන්න മന്ത്രി දුරට එහා ගිහපු වැඩක් කරන්න අවශ්‍යයි කියලා. ඒකත් එක්ක මාසයක් දෙකක් ගියේ නෑ ගරු වාසුදේව නානායක්කාර සහෝදරයා විසින් මට ජල සම්පාදන අධීක්ෂණ තනතුර දෙනවා මොණරාගල දිස්ත්‍රික්කයේ. ඉතින් ඒකත් එක්ක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මොණරාගල කියන්නේ අනුරාධපුරයේම වගේ තමයි. වක්ගොඩ රෝගය මම හම්බෙගමුව රෝහලේ හිටියේ වක්ගොඩ රෝගෙන් නොසෑහෙන්න ඉන්නවා. මම දැන් හෙට දිහට කල්පනා කරන උන් වෙන මොකද්ද කරන්නේ? කල යුතු මූලිකම දේ මගේ දේශපාලන කතාව ආරම්භයේදී පාර්ලිමේන්තුවේ යන ගමන තුලදී මම කිව්වේ දැන් රෝගීන් ටික
සනීප කරන්න යන එක කරන්න බැරි වැඩක් වකුගඩු රෝගී. හැබැයි වකුගඩු රෝගීන් හැදෙන එක වළක්වන එක අන්න අපිට කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් දොස්තරවරයාට එහා ගියපු මේ දේශපාලනයට. ඉතින් එහෙම ආපු මම මේ වෙද්දී සෙවණගලට මුළු සෙවණගල වසම් 14ම කවර වෙන විදියට ව්‍යාපෘතිය ලබන අවුරුද්ද පටන් ගන්න ඉන්නවා. ඒකට ඔක්කොම ඩිසයින් කරන ගමන් තියෙන ජල සම්පාදන අමාත්‍යාංශය විසින් මේ කටයුතු සිදු කරන ගමන්. හම්බෙගමුව මේ වෙද්දී හම්බෙගමුව මගේ හිටපු ප්‍රදේශයේ තනමල්ල කොටසකට එනකම්ම මහවැව කොටසට එනකම්ම හම්බෙගමුවේ වතුර ප්‍රොජෙක්ට් එක සිදු කරන ගමන් තියෙන. ඒක ටෙන්ඩර් උත් දාලා ඉවරයි. දැන් මේ ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඊට පස්සේ තනමල්ල ප්‍රදේශයේ සූර්යා ඊට පස්සේ වැල්ලවායේ මේ වෙද්දි ටෙන්ඩර් ප්‍රොසෙස් එකේ තියෙන්නේ වැල්ලවායේ පළවෙනි අදියර. ඊට පස්සේ බිබිල පළවෙනි අදියර. බඩ කුඹර පළවෙනි අදියර. මේ මොරරාගල දිස්ත්‍රික්කේ දැන් ඔහොම කතා කරන යද්දි හැමතැනම පළවෙනි අදියරේ තියෙනකොට හිතා ගන්න පුළුවන් මොරරාගල දිස්ත්‍රික්කේ කොතනද තිබ්බේ කියලා. හැබැයි මේ අවුරුද්දේ ප්‍රධාන ව්‍යාපෘති 4ක් පටන් ගන්නවා. ඒක තුළ මේ මුළු මොරරාගල දිස්ත්‍රික්කය මේ අවුරුදු 5ට මේ අවුරුදු 4ට ඉතිරි කවර් වෙන්න ප්‍රොජෙක්ට් ව්‍යාපෘති ඔක්කොම ඇඳලා ක්‍රමවේදයන් සලසලා මම හිතනවා මගේ බලාපොරොත්තුව තමයි කුඹුක්කන් ඔයත් එක්ක මොරරාගල දිස්ත්‍රික්කයේ මොරරාගල කොටසේ තියෙන ජල සම්පාදනයේ ක්‍රමය පිළිබඳව ලොකු ගැටලුවක් තුනේ කුඹුක්කන් ඔය ජල ව්‍යාපෘතිය හැදෙන එක පිළිබඳව තමයි මට තියෙන ලොකුම ගැටලුව. ඉතින් එහාට ජල සම්පාදන අධීක්ෂණ අමාත්‍යාංශය තුල කියන කටයුතු ටික කරගන්න පුළුවන්. අනිත් දේ පිළිබඳව මගේ ගාව ලොකු ගැටලුවක් තියෙනවා. ඒ හැරෙනකොට අනිත් ජල සම්පාදන අවශ්‍යතාවයන් ටික අනිත් ව්‍යාපෘති ටික මේ අවුරුදු 4 ඇතුළත ජල සම්පාදන අමාත්‍යාංශය විසින් කරගෙන යන පුළුවන් තැනට කටයුතු සියල්ල සිදු වෙමින් යනවා. ඒ අතරේ අපි මේ දිස්ත්‍රික්කයට අතේ අවධානය දුන්නා වගේම අද ඔබත් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. අද පාර්ලිමේන්තුවේ සුවිශේෂ විවාදයකුත් තිබෙනවා මේ හදිසි නීති රෙගුලාසිය පිළිබඳ අනුමත කිරීම සම්මත කිරීම අදට යෙදී තිබෙනවා. ඒ ගැන කල්තියාම මතයක් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ජාතික ජන බලවේගයේ පැත්තෙන් පළ කරනවා. ඒ නායක අනුරුද්ධ නායක මේ හදිසි නීති රෙගුලාසිය පනතින් ජනාධිපති අසීමිත බලතල අතට අරගෙන කියලා. මේක ලොකු චෝදනාවක් නේ. අසීමිත බලතල අතට අරගෙන කොහොම ඕනම කෙනෙක් හිතන්නේ ඉක්මවා ගිය බලතල ජනාධිපතිවරයා බල ඉක්මවා යමින් කටයුතු කරනවා කියලා. පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේක? ජනතා විමුක්ති පෙරමුණක ප්‍රමුඛ ඒ බලවේගයන් කොයි වෙලෙත් ජනාධිපතිවරයාට එල්ල කරන්න හදන්නේ කොහොමත් වැරදි මතයක්නේ. දැන් මම 69 ලක්ෂෙන් කෙනෙක් විදියට මගේ අදහස තමයි මම පාර්ලිමේන්තුව ආපු මුල් සතියේම අතිගරු ජනාධිපතිතුමන්ට කිව්වේ සර් මම පාර්ලිමේන්තුවට ආවේ රට හදන්න. ඔබතුමත් එක්ක කියලා රට හදන්න. සර් හොඳින් නෝ නරකින් හරි මේ රට හදනවා නම් ඒක තමයි වෙන්න ඕන කියලා කියපු මම මේ කතා කරන්නේ. මම දකින දේ තමයි අතිගරු ජනාධිපතිතුමන්ට හදිසි නීති රෙගුලාසි කියන ওই කටයුතු ටික වෙන්නේ එතුමාගේ තියෙන බලතල තුල ඉඳගෙන. ඔබට යන්න අලුතෙන් බලතලයක් ගේන්න යනවා නෙමෙයි. මේ බලතල තුල ඉඳන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මගේ හදවතේ තියෙන ගැටලුව මම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරට කිව්වොත් කියන්නේ මොකක්ද දන්නවද? අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ මේ බලය හරියට පාවිච්චි කරන්න ඒ දීපු උපරිම බලය පාවිච්චි කරලා රට හදමු නේද කියලා තමයි මමත් අහන්නේ මෙතනින් එහාට තව යමු කියන තැනට තමයි මගේ කතාව තියෙන්නේ. මම මොවුන් වැඩිපුර බලය පාවිච්චි කරනවා කියද්දි මම විතරක් නෙවෙයි අපේ මහානායක ආමඳුරු ප්‍රධාන ආමඳුරු කතා කරන්නේ අපි ඔබතුමාට දුන්න බලය ඔබතුමා ඇතිපදමට පාවිච්චි කරනවද? එතන තමයි ඇත්තටම මම മന്ത്രിවරයෙක් විතර ඉන්නේ රට හදන්නයි ඕනේ. එක එක්කෙනාගේ බලය හදන්නවත් බලලෝභී දේශපාලන පක්ෂවල නායකත්වයන් ගේන්නවත් ආණ්ඩු පෙරලන්නවත් නෙමෙයි. ආණ්ඩුව කුමක් හෝ වේවා මේ රටේ රට හැදෙන්න දැන් 77 ඉඳලා මගේ කතාව තියෙන දැන් ආපු කිසිම ආණ්ඩුවකින් රට හැදුවා නම් අද මේ තරම් ආර්ථික අපහසුතාවයකට එන්නේ මේ ආණ්ඩුව පලි නෑ මේ ආර්ථික ප්‍රශ්නෙට. එදා ඉඳලා මිනිස්සු මේ ආර්ථිකය හරියට ගොඩනගගෙන තිබ්බනම් අපිට පුළුවන් අවුරුදු දෙකක් මිනිස්සු ගෙදර ඉන්න කණ්ඩ බොන්න ගෙදරට එවන්න එහෙම කරන්න පුළුවන් රජයක් තිබ්බනම් අපිට සතුටුයි නේද? ඉතින් එතෙන්ට රට ගේනවා විනා මේ මිනිස්සු හදන්නේ මේ කොරෝනාසෙත් කොරෝනා එක තුල රට ව්‍යසනයටපත් කරලා ඒකේ රෝග ව්‍යාප්තිය හරි වැඩි කරලා මේ රටේ ආර්ථික පහළට දාලා රට ඇද දාලා ආණ්ඩු පෙරලන්න තමයි මේ අරමුණ වෙන කිසිම අරමුණක් නැහැ. විපක්ෂයේ ප්‍රමුඛ JVP එක ප්‍රමුඛ පක්ෂවල ඒක අරමුණයි තියෙන්නේ. මිනිස්සු මරන්නට hina වෙච්ච මිනිස්සුනි පාස්කු ප්‍රහාරය වෙලාවේ. මිනිස්සු 100 ගාණක් මැරෙද්දී මේ රටේ hina වෙලා කතා කරපු මිනිස්සු අද කතා කරන්නේ මොනවද මේ? මේ මිනිස්සුගේ අදහස එක දෙයයි. බලය. ඒ වුණෙන් ගොඩනගලා ඉන්න මේ දේශපාලන හෙන්චයියට නැත්නම් දේශපාලඥයෝ ටික මේ රටේ අතු ගෑවිලා යනකම් මේ රට හදන්න බෑ. ඒක අතු ගන්න ජනතාව පෙරගැහෙන්න ඕන. ඊයේ තිබ්බ එක්සත් ජාතික පක්ෂ 75 වෙනි සංවත්සරයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙම කතාවක් කියනවා. මේ 1948 දී ජපානයේ කරට කර හිටපු අපි අද වෙනකොට ඇෆ්ගනිස්තානයේට පමණයි ඉස්සරහින් ඉන්නේ කියලා. අදහසක් තියනවද මේක ගැන මතයක් තියනවද මොකක් හරි ඉතින් බොහොම සරලව කියන්න තියෙන්නේ කතාව ඇත්ත. ඉතින් එතුමා අගමැති වෙලා හිටපු රටනේ මේක. මම අගමැති වෙලා ඉඳලාද?
කටට වටින්නේ නැහැ එතුමට ඒ කතාව කියන්නේ. රටේ අගමැතිවරයා විදිහට තුන් සැරයක් විතර පත්‍රේ ඉන්නකොට රටේ විපක්ෂ නායක විදිහට ඉන්නකොට රටේ දේශපාලන බලයේ මූලිකත්වය අරගෙන අවුරුදු 20 ගාණක් ඉන්න ඒ දේශපාලඥයෙක් එහෙම කියනොනම් ඒ වගේ ටික ඔක්කොම මේ රටේ අතු ගෑවිලා ගියා ඒත් වෙනවනේ. ඉතින් ඒ මිනිස්සු ටික මේ රටේ නොතිබිලා වෙන හොඳ ආකල්ප තිබුණු රට ගොඩ ගන්න ඕන කියලා හිතාගත්ත මිනිස්සු ටික හිටියනම් අද ඒ රටේ ඒ ටික වෙන්නේ වැරද්ද වුන් සතුයි. ඒකෙම අනිත් පැත්ත මම එකතු කරොත් අපිට කෙටි වෙලාවකුත් තියෙන්නේ. දැන් මේ නායකත්වය මේ ජනාධිපතිවරයා නම් දේශපාලනයට අලුත් කියමු. ඒ කියන්නේ නායකත්වය පැත්තෙන් ගත්තොත් එහෙම එතුමා හිටියේ රාජ්‍ය නිලධාරියෙක් විදිහට. හැබැයි වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඊළඟට මුදල් අමාත්‍යවරයා මේ ආදී අය ගත්තොත් මේ නායකයෝ ගත්තොත් එහෙම මීට පෙර වසර ගණනාවක් කාලයක් මුළුල්ලේම මේ රටේ නායකත්වයට පත් වුණා. ජනතාව තෝරපත් කර ඇරියා. එතකොට වැඩි කාලයක් හොඳ බලයක් සහිතව වුන් හිටපු අය වෙලත් යම් යම් ප්‍රශ්න තවමත් පවතිනවා නම් ඒතර රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරක් ඇඟිලි දික් කරන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇඟිලි දික් කරේ ඔහුගේ භාෂණය තුළනේ. ඔහු ඉඳන් කතා කරන එක තුළනේ. මොවුන් මම සාධාරණීකරණය කරන්න යන්නේ නැති කෙනෙක් කිසිම කෙනෙක්. හැබැයි අතිගරු ජනාධිපතිතුමන් මහින්ද හිටපු ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයාන් 2005 ඉඳලා ඔහු යම්කිසි කර්තව්‍යයක් කරා. ඒක තුළ අපිට සතුටු වෙන්න පුළුවන්. ඊළඟට ජනාධිපති ධූරය අරගෙන ඉවරලා ඔහු ඒ කාලය තුල කරපු කාර්යයේ රටේ මිනිස්සු පිළිගත්තේ නැහැ යම්කිසි විදියක. ඔහු පරාද වෙනවා. එතකොට එතුමන් ලබාගත් කාල පරිච්ඡේදය යම්කිසි සාධාරණයක් කරනවා යම්කිසි කාලයක ජනතාව සතුටු කරන සහ රටට වැදගත් විදිහට කාර්ය සිදු වෙන නිසා ඔහු පරාද වෙන එක බව ඇත්ත. හැබැයි මේ වෙලාවේ රටේ ජනාධිපතිවරයා විදිහට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාන් පත් වෙලා මම දකින දේ තමයි රටේ දූෂණයට ඉඩ නැති වෙලා තියෙනවා. යම් කිසි විදිහක 100% මේක ක්ලියර් කරන්න හරි අමාරුයි. හැබැයි යම් කිසි විදිහට පරිසාධනීය මට්ටමේ මේ රට සාධාරණයක් කරලා තියෙනවා. මම දන්න ජල සම්පාදන අමාත්‍යාංශයේ බිලියන ගණන් අපරාධ වෙච්ච තැන. අද වෙද්දී අපරාධ වලට ඉඩ නැහැ. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බිලියන ගණන් අපරාධ වෙච්ච තැනක් ඉඩ නැහැ. එතකොට මේ රුපියල් බිලියන වලින් මේ රටේ නාස්ති කරපු අමාත්‍යාංශවල ඒ නාස්තිය සහතිකයෙන්ම මම වගකීමෙන් කියන්නේ නතර කරලා තියෙනවා. ඉතින් එහෙම ගමනක මොවුන් යන ගමන් ඉන්නවා. ඔබතුමා කියන අධිකරු මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන කියද්දී එතුමා මේ රටට සාධාරණ කරපු එකම නායකයා විදිහට දකින්න අනිත් නායකයට මම ඒ සාධාරණය දෙන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ මම දකිනවා මේ ආණ්ඩුව තුළ මේ රට හදන්න ආපු වෙලාවනේ. ප්‍රධාන ප්‍රශ්න තමයි ඉතින් ගෝලීය ව්‍යසනයක් අපිට මුහුණ දුන්නේ නැත්නම් බොහොම සතුටින් කියන්න පුළුවන් මේ රට අපි මේ වෙලාවේ හදනවා කියලා. ඉතින් ගෝලීය ව්‍යසනය අපේ ආර්ථිකයට ප්‍රබල ලෙස බලපාද්දී ඔබ ඒ කියපු නායකයෝ දෙන්න සහ තුන් දෙනා හරි මේ පරිණත නායකයෝ එකතුලා ආණ්ඩුවක් ඇදුවේ රට හදන්න මිසක් වෙන මොකටවත් නෙවෙයි. උන්ට ඒක හදන්න මේ වෙලාවේ හදන්න හැකියාව තිබිච්ච වෙලාව යම්කිසි හේකින් මේ ගෝලීය සංකේතයත් එක්ක ඒ ආර්ථික සංවර්ධනයේ ගමන යන්න අපිට අපහසු වෙලා තියෙනවා. දැන් ස්තුතියි අපි විශේෂයෙන් මේ ප්‍රථම වතාවට අපිට මුණ ගැසෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ව වෛද්‍ය ගයාශාන් නවනන්දන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නියෝජනය කරන මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විදිහට අපි කාරණා ගණනාවක් පිළිබඳව විමසුවා. පැහැදිලි පිළිතුරු ලැබුණා. මේ පිළිතුරු පිළිබඳව සෑහෙනවා නැද්ද? මතය ඔබ සතුයි. කෙසේ වෙතත් අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ සහභාගීත්වය වෙනුවෙන්. ආයුබෝවන්. අපි අලෙත් හෙට උදේ හමු වෙමු. හෙට තම පැත්තකින් සුවිශේෂ වෙන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන එක්දින තරගයේ තීරණාත්මක තරගයේ පැවැත්වෙන දවස හෙට හම්බ වනතුරු සුවදායි සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.